ආයිබෝවන් සුබෝදෑසනක් සුපුරුදු බ්‍රහස්පතින්දාවේ ඔබ දන්නවා ජාතික නාලිකාව ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනත් එක්ක තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. බ්‍රහස්පතින්දාවේ ගණිතය කුමන බාධකේ ආවත් රටේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කවදත් කැප වෙලා ඉන්න ජාතික නාලිකාව ජාතික පාසල අධ්‍යාපන වැඩසටහන මේ දිනවල පවතින වසංගත තත්ත්වයක් එක්ක ඔබට අධ්‍යාපනය කර ගැනීම සඳහා ලොකු බාධාවක් පැමිණිලා තියෙනවානේ. අන්න ඒ බාධාවට බොහොම සහනදාහී ලෙස ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ජාතික නාලිකාව මේ ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් දරුවනේ අපි මේ සූදානම් වෙන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට ගණිත විෂයට අත්වැලක් සපයන්නයි. සුපුරුදු පරිදි අපි ඔබත් එක්ක කතා කරන්නේ ඔබේ ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලකුණු බෙහෙවින් ලබාගත හැකි විශාල වශයෙන් ලබාගත හැකි සුවිශේෂී පාඩම් තෝරගෙන තමයි අපි කතා කරන්නේ. දරුවනේ අපි අද කතා කරන්නේ ජ්‍යාමිතිය කියන මේ ප්‍රබල තේමාවේ එක්තරා මාතෘකාවක් කතා කරනවා අපේ දරුවන්ට ඉතාම වැදගත් වෙන. ජ්‍යාමිතිය කියන තේමාව තුල තියෙනවා සරල රේඛීය ජ්‍යාමිතිය, වෘත්ත ජ්‍යාමිතිය. මේ වෘත්ත ජ්‍යාමිතිය තුල ඔබට ලැබෙන ඉතාම වැදගත් මාතෘකාවක් තමයි වෘත්ත චතුරස්‍ර. අපේ අද පාඩම අපේ මාතෘකාව වෘත්ත චතුරස්‍ර. දැන් දරුවනේ අපි පසුගිය වැඩසටහන් වලත් ඔබත් එක්ක කතා කරලා තිනවා සරල රේඛීය ජ්‍යාමිතිය, වෘත්ත ජ්‍යාමිතිය. මේ වෘත්ත ජ්‍යාමිතිය අනිවාර්යෙන් ඔබට ලකුණු 10ක ගැටලුවක් ලැබෙනවා වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේයන් වලින්. එතනදිත් අපි අද කතා කරනවා ප්‍රමේයන් කිහිපයක් අපේ දරුවොත් එක්ක. අන්න දරුවනේ ඔබට ඉතාම වැදගත් ප්‍රමේයන් කිහිපයක්. අපි බලමු. වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? වෘත්තයක් චතුරස්‍රයක් දෙකම තියෙන්න එපා. ඔන්න බලන්න දරුවනේ වෘත්තයකුයි චතුරස්‍රයකුයි තියෙනවා. ඔන්න තියෙනවා වෘත්තයක්, මෙන්න තියෙනවා චතුරස්‍රයක්. වෘත්තයක් තියෙනවා චතුරස්‍රයක් තියෙනවා. එතකොට අපි මේකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්තයක් චතුරස්‍රයක් නෑ. එහෙමම වෙන්නේත් නෑ. වෘත්තයයි චතුරස්‍රයයි තිබ්බ පළියට අපි ඒකට වෘත්ත චතුරස්‍රයක් කියන්නේ. මේ චතුරස්‍රයකට තියෙනවා ශීර්ෂ හතරක්. මේ ශීර්ෂ හතර දැන් අපි ABCD කියලා ශීර්ෂ හතර නම් PQRS කියලා ශීර්ෂ හතර නම් කරමු. මේ ශීර්ෂ හතරෙන් බලන්න P ශීර්ෂය PQS කියන ශීර්ෂ තුනම වෘත්තය මත නමුත් R කියන ශීර්ෂය වෘත්තය තුල මත නෙමෙයි තුල. එහෙනම් දරුවනේ අපි මේ වගේ අවස්ථාවකට වෘත්ත චතුරස්‍රයක් කියන්නේ බලන්න ඊළඟ අවස්ථාව. මේ වගේ අවස්ථාවකට ඕන තරම් අඳින්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවක් බලන්න දරුවනේ. මොකද්ද තියෙන මේකේ විශේෂත්වය? වෘත්තයේ ශීර්ෂ හතරම ABCD කියන ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටලා තියෙනවා. අන්න දරුවනේ වෘත්ත චතුරස්‍රයක්. මුලින්ම හඳුනාගත්ත අපි වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටනවා නම් අන්න ඒකට අපි වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. මොන වැදගත් දරුවනේ. දැන් අපි කතා කරන දැන් වෘත්ත චතුරස්‍රයක් හඳුනාගත්තා. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ABCD වෘත්ත චතුරස්‍රයකි. ඔන්න දැන් අපි වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා. දැන් අපි බලමු වෘත්ත චතුරස්‍රයක මොකද වෙන්නේ කියලා. මොනවද වෘත්ත චතුරස්‍රයක තියෙන විශේෂ ලක්ෂණ බලන්න දරුවනේ. දැන් අපි ප්‍රමේයයක් විදිහට එකවර ඉදිරිපත් කරනවා. මේ ප්‍රමේයයක් කියන්නේ මූලික ප්‍රමේයන් සහ ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් තර්කානුකූලව සත්‍යයයි ඔප්පු කළ හැකි ප්‍රකාශයකට සම්බන්ධතාවයකට. හැබැයි ඔබට මේවා ක්‍රියාකාරකමක් ලෙස අපි පසුගිය වැඩසටහන තුල අපි කතා කරා මමත් සමන්සත් ක්‍රියාකාරකමක් විදිහට කරලා බලන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා වාචිකව බලමු මොකද්ද ප්‍රමේය කියලා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඔන්න වාචිකව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ටික බරපතල වචන දෙකක් තියෙනවා. සම්මුඛ කෝණ පරිපූරක වේ. අපි රූප සටහනකින් බලමු. රූපික නිරූපණය. සම්මුඛ කියන්නේ දරුවනේ ඉදිරියෙන් නැති. පරිපූරක කියන්නේ පරිපූරක කියන වචනේ තේරුම තමයි එකතුව අංශක 180ක් වන කෝණ යුගලයක් කියන එක. එකතුව අංශක 180ක් කියන එක. එතකොට මොනවද සම්මුඛ වෙන්නේ? අපි එක අවස්ථාවක් ගමු. ඔන්න අපි ගන්නවා ABC කෝණය. ABC කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ
ඉදිරියෙන් තියෙන කෝණය වෙන්නේ මෙන්න මේ D කෝණය, ADC කෝණය. ඔබට මේක ක්‍රියාකාරකමක් ලෙස බලන්න පුළුවන්. තමන් කැමති වෘත්තයක් ඇඳ චතුරස්‍ර සරල රූල තියලා සරල ධාරය තියලා සරල රේඛා හතර ඇඳ වෘත්තය මත ශීර්ෂ පිහිටන පරිදි කෝණ මැනල එකතු කරලා බලන්න දරුවනේ. මේ වගේ ක්‍රියාකාරකම 6-7 වතාවක් කරාම ඔබේ ඔළුවට ඔබේ මොළයට දැනෙන්න ගනි ඇත්ත නේද මේ දෙකේ එකතු 180යි නේද. අපි ක්‍රියාකාරකමට යන්නේ මොකද්ද ප්‍රතිඵලය? ABC කෝණය එකතු කිරීම ADC කෝණය සමාන අංශක 180යි. ඔබ ක්‍රියාකාරකම ලෙස කරලා බලන්න දරුවනේ. ඒ වගේම ඉතිරි කෝණ දෙකත් සම්මුඛ කෝණ වෙනවා. සම්මුඛ කෝණ වල එකතුව පරිපූරක එකතු අංශක 180යි. අපි අනිත් කෝණය සලකමු. A කෝණය. BAD කෝණය. අනිත් කෝණය සම්මුඛ වෙනවා ඒට C කෝණය. එහෙනම් BAD කෝණය සමාන එකතු කිරීම DAB BAD දෙකම එකම කෝණය. එකතු කිරීම DCB DCB BCD සමානයි අංශක 180යි. සමානයි අංශක 180යි. අපේ විෂය නිර්දේශය තුල ජ්‍යාමිතික ප්‍රමේයන් 42 තුල ඊටාම වැදගත් ප්‍රමේයක් විදියට අපි මේ ප්‍රමේය සලකනවා. මේ ප්‍රමේය විධිමත් සාධනය පවා ඔබ දැනගත යුතුයි. අපි විධිමත් සාධනය මේ අවස්ථාවේ කතා කරන්නේ මේ ඉගෙනගත්ත ප්‍රමේය පොඩ්ඩක් ඔයාගේ මොළේට තේරුම් යන පරිදි දැනෙන පරිදි අපි පොඩි ගැටලු ටිකක් හදලා බලමු. බලන්න දරුවනේ අපි කතා කරනවා මුලින්ම පළවෙනි ගැටලුව. හරිම සරලයි. දැන් ඔයා දැනගෙන ඉන්නවා. මොකද්ද දැනගෙන ඉන්නේ? මෙන්න තියෙනවා ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයක් අපිට දීලා තියෙනවා. එක කෝණයක් අංශක 115 ලෙස දීලා තිනවා. එක කෝණයක් x ලෙස දීලා තිනවා. x හොයන්නලු. දැන් මම මේ ඉදිරිපත් කරපු ප්‍රමේය ඇසුරෙන් ගත්ත ප්‍රතිඵලය තමයි සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. ඒකේ සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි. අපි මේ බව ලියනවා. x එකතු කිරීම අංශක 115 සමානයි අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරක නිසා. එහෙනම් දරුවනේ දැන් අපිට ලැබිලා තියෙන ඉතාම සරල සමීකරණයක්. ධන 115 180න් දකුණු පැත්තට ගෙනියනකොට ඍණ 115 බවට පත් වෙනවා. 180න් 115ක් අඩු කරන්න අන්න අපිට ලැබෙනවා x සමානයි අංශක 65යි. දැන් මේ වගේ පුංචි පුංචි ගණන් හදනකොට තමයි අපිට මේ ප්‍රමේය තහවුරු වෙන්නේ. මේක මෙහිමයි කියලා. අපි තවත් ඒ ආකාරයෙන්ම සරල අවස්ථාවක් බලමු. බලන්න දරුවනේ මේ තවත් සරල අවස්ථාවක්. ඊටාම සරල ගැටලුවක්. හිතෙනුත් කියන්න පුළුවන් ඔබට උත්තරේ. සම්මුඛ කෝණ යුගලයක් දීලා තිනවා. මේ සම්මුඛ කෝණ යුගලයේ වෘත්ත චතුරස්‍රයක. මේ සම්මුඛ කෝණ යුගලයේ එකතුව කීයද? අංශක 180යි. මොනවද සම්මුඛ කෝණ දෙක? x සහ 2x. අපි ලියනවා සම්බන්ධතාවය x එකතු කිරීම 2x. සම්මුඛ කෝණ යුගලයේ එකතු අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හේතුව විදියට අපි ඉදිරිපත් කරනවා. මෙහෙම අපි ඉදිරිපත් කිරීම ලිවීම කරන්නේ නිතර එකම අදහස කියවනකොට ක්‍රියාත්මක කරනකොට ඒක අපිට ඉබේම මතක හිටිනවා. එහෙනම් දරුවනේ සරල සමීකරණයක් x 2x එකතු කරන්න අපිට ලැබෙනවා 3x සමානයි 180යි. දෙපසම 3ෙන් බෙදන්න x සමානයි 180 3ෙන් බෙදන්න අංශක 60යි. අංශක 60යි. අපි මේ ගණනය කිරීමේ ගැටලු වල ඊටාම සරල ගණන් දෙකක් කරා. මම දැන් ටිකක් සංකීර්ණ ගැටලුවකට යනවා. මේ ගැටලු දෙක තුලම අපි සාකච්ඡා කරේ දරුවනේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ඒ ඉගෙනගත්ත ප්‍රමේය පමණයි. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගානක් තුල එහෙම වෙන්නේ ඊටාම කලාතුරකින්. අඩුම තරමේ ප්‍රමේයන් 2ක් 3ක් 4ක් භාවිත කරන අවස්ථාවක් තියෙන පුළුවන්. තරමක් සංකීර්ණ ගැටලුවක් බලමු. ඔන්න බලන්න දරුවනේ මේ ගැටලුව. මේ ගැටලුව තුල අපිට දීලා තිනවා A B C හි අගයන් සොයන්න. සම්පූර්ණ රූප සටහන දීලා ඒක දීලා තියෙන තොරතුරු. වෘත්තයේ කේන්ද්‍රය O. ඊළඟට PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රය. SR ට PQ සමාන්තරයි කියලා දීලා තිනවා. A B C අපි සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී ABC A දො හොයන්න B දො හොයන්න C දො හොයන්න සාමාන්‍යයෙන් දරුවනේ A හොයන්න උත්සාහ කරමු. බැරි නම් අපි B හොයමු. අපි A හොයන්න උත්සාහ කරමු. බලන්න මේ A හොයන්න නම් අපිට දිස් වෙනවා PQO කියන ත්‍රිකෝණය. PQO කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය මොනවද තියෙන? එක කෝණයක් දන්නවා
එක කෝණයක් අහනවා. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු 180යි. හැබැයි එක කෝණයයි දන්නේ. තව මොනවද තියෙන විශේෂ ලක්ෂණ? බලන්න දරුවනේ මෙන්න විශේෂ ලක්ෂණය. OP ට OQ සමානයි. ඇයි? වෘත්තයේ අරයන්. ඒ වගේම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනකොට ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. එහෙනම් දරුවනේ OPQ කෝණයත් අංශක Aම තමයි. දැන් ඔන්න අපි තහවුරු කරගත්ත කරුණු ටිකත් එක දැන් බලන්න දරුවනේ මෙන්න මේ ත්‍රිකෝණය අපි වෙන් කරගන්න. ඔබට මේ විදිහට ඉවත් කිරීමක් කරන්න අත්‍යවශ්‍ය නැහැ. අපි මෙන්න මේ ත්‍රිකෝණය වෙන් කරගත්තා. දැන් හරිම සරල ගැටලුවක්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180 බව අපි ලියනවා. ඒ එකතු කිරීම 70 සමාන අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ධන 70 ඍණ 70 බවට පත් වෙනවා දකුණු පසට ගෙනියනකොට. ඒට ඒකයි වුණාම 2a සමානයි අංශක 110යි. ඒ අංශක 110 දෙකෙන් බෙදන්න a සමානයි අංශක 55යි. මේ වගේ ගැටලුවකදී හොයාගන්න පිළිතුර ඊළඟ අඤ්ඤාත පද ඊළඟ ඉංග්‍රීසි අක්ෂරය හොයන්න ඊළඟ කෝණය හොයන්න අපිට උදව් වෙනවා. ඒක නිසා දරුවනේ අපි මේ හොයාගන්න අගයන් මේක තුල යොදා ගන්න ඕනේ සමානයි 55යි. අන්න මම ඒ තීන තැන් වලට 55 යොදාගත්තා. දැන් අපි බලමු b හොයන ආකාරය. b හොයන්න මොනවද අපිට උදව් වෙන්නේ? b හොයන්න පුළුවන් අපිට මෙන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. ඒකේ සම්මුඛ කෝණ පේනවද ඔයාට? සම්මුඛ කෝණ පේනවද? බලන්න පොඩ්ඩක් පේන්නේ නැත්නම් දැන් පේනවද කියලා. මෙන්න දරුවනේ සම්මුඛ කෝණ යුගලයක් තියෙනවා. හැබැයි කෝණ තුනක් විදියට තියෙන. කෝණ දෙකක් විදියට නෙමෙයි. හැබැයි ওই කෝණ තුනක් විදියට තිබ්බම සම්මුඛ කෝණ දෙකයි. සම්මුඛ කෝණ යුගලයයි. එහෙනම් දරුවනේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ SPQ කියන කෝණයේ එකතුවත් SRQ කියන කෝණයේ එකතුවත් අංශක 180යි. මොනවද එතකොට තියෙන්නේ? B එක වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වන නිසා B එකතු කිරීම 55 එකතු කිරීම 95 සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි. දැන් සරල සමීකරණයක් විසඳනවා. 55ට 95ක එකතු කරාම 150යි. 150 දකුණු පසට ගෙනියනවා. 180න් 150ක් අඩු කරන්න b සමානයි අංශක 30යි. b සමානයි අංශක 30යි. දැන් බලන්න දරුවනේ අපි මේ b වෙනුවට අංශක 30 කියලා හොයාගත්තා. ඒකත් අපි භාවිත කරනවා. එහෙනම් අපි b වෙනුවට අංශක 30 යොදාගමු. b වෙනුවට අංශක 30 යොදාගමු. අංශක 30යි. දැන් අපිට කියනවා c හොයන්නලු. මේ ගැටලුවක් අපිට ඉදිරිපත් කරනකොට අදිදත්ත දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක හොඳ ගැටලුවක් නම් හොඳ ප්‍රශ්නයක් නම් අදිදත්ත මොනවද අදිදත්ත කියන්නේ? අනවශ්‍ය කාරණා දෙන්නේ නැහැ. සාමාන්‍ය හොඳ ගැටලුවක් නම්. එතකොට දරුවනේ අපි මේ වෙනතුරු මේ සමාන්තර බව භාවිත කරේ නෑනේ. සමාන්තර රේඛා මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒක පාවිච්චි කරේම නෑ. ඒක භාවිත කරේම නෑ. ඒක භාවිත කරන්න පොඩ්ඩක් පෙළඹෙමු. බලන්න මේ C කියන කෝණයයි. මම මේ බලන්න මේ RS SPPQ මෙහෙම ගියාම හැදෙන්නේ සමාන්තර රේඛා අතර මිත්‍ර කෝණ. ඔබට ඒක තවත් මේ ආකාරයට පැහැදිලි කරගන්න පුළුවන්. බලන්න. අන්න දැන් ඊටාම පැහැදිලිව පේනවා. මිත්‍ර කෝණ. මේ තියෙන මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180 වෙනවා මේ සරල රේඛා දෙක සමාන්තර නිසා. සමාන්තර නිසා නැත්තම් මිත්‍ර කෝණවල එකතුව අංශක 180 වෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. මේ කෝණයත් එකතුව 180යි. C එකතු කිරීම 55 එකතු කිරීම 30 සමාන අංශක 180යි. 55යි 30 එකතු කරාම අංශක 85යි. 85න් අංශක 180න් අංශක 85ක් අඩු කරනවා. මේ ධන 85 ඍණ 85 බවට පත් වෙනවා. C සමානයි අංශක 95යි. අංශක 95යි. මම මේ කතා කරේ දරුවනේ අද අපි ඉදිරිපත් කරන ප්‍රමේයන් තුල වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය භාවිත වන අවස්ථා තුනක්. දැන් අපි පාඩමක් විදියට තවත් ප්‍රමේයන් තියෙනවනේ මේ ගැටලුව මේ අපේ පාඩම තුල තවත් ප්‍රමේයන් තියෙනවා. ඔබ දන්නවා ප්‍රමේයක විලෝමයකුත් කතා කරනවා. සමන්ස මේ ප්‍රමේයටත් විලෝමයක් තියෙනවද?
ඔව් සිසිර සර් දැන් මම හිතන්නේ අපේ දරුවන්ට හොඳින් පැහැදිලි වුණා වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියන එකත් ඒ වෘත්ත චතුරස්‍රයේ තියෙන එක්තරා සම්බන්ධතාවයකුත් වෘත්ත චතුරස්‍රයේ එක්තරා සම්බන්ධතාවයක් සිසිර සර් ඉදිරිපත් කරා සම්මුඛ කෝණ පරිපූරකයි කියන එක. එහෙනම් සම්මුඛ කෝණ පරිපූරක වෙන එක වෘත්ත චතුරස්‍රයකනේ. අපි බලමු ඒකේ විලෝමය. එහෙනම් විලෝමය කොයි ආකාරයකද කියලා බලන්න ඔබට දිස් වෙන විලෝමය. එහෙනම් මෙන්න මේ දිස් වෙන ආකාරයේ විලෝමයක් අපි කිව්වොත් දරුවනේ මේ දැන් ඉස්සෙල්ලා අපි පැහැදිලි කරා ඔයිට ඉස්සෙල්ලා ඕගොල්ලන්ට ප්‍රමේයන් වලදී පැහැදිලි කරනවා හැම වෙලාවෙම ප්‍රමේය විලෝමය හේතුව ඵලයට යනවා ඵලය හේතුවට යනවා කියන එක ඔබ හොඳින් අඳුරනවා විලෝමය කියලා කියන්නේ එහෙනම් හේතුව ඵලයට යනවා දැන් එතකොට දැන් මොකද වෙන්නේ අපි ඉස්සෙල්ලා දැන් ඉදිරිපත් කරේ සිසිරසර ඉදිරිපත් කරේ මොකද වෘත්ත චතුරස්‍රය සම්මුඛ කෝණ පරිපූරකයි කියලානේ. එහෙනම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නම් චතුරස්‍රයක් සම්මුඛ කෝණ පරිපූරක නම් වෘත්ත කතාවක් නැතුව අපි චතුරස්‍රයක් ගමු. බලමු මොන වගේද කියලා කියන්නේ. මෙන්න මෙහෙම අපිට කියනවා චතුරස්‍රයක් තියෙනවා නම් ඒ චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් අන්නේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙන්න ඕන කියලා. බලන්න දරුවනේ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් චතුරස්‍රය අන්න විලෝමය. අපි මේක රූපයකින් ඉදිරිපත් කරමු දරුවනේ මෙන්න මෙහෙම. දැන් වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි චතුරස්‍රයක්. පාද හතරක් තියෙන සංවෘත රූපයක්. මේකේ තියෙන විශේෂී ලක්ෂණය මොකද? සම්මුඛ කෝණ පරිපූරක නම් ආන්න බලන්න සම්මුඛ කෝණ දෙකක් ඔබට දිස් වෙනවා. මේ කෝණ දෙක පරිපූරකයි කියලා කියන්නේ එකතු අංශක 180 වෙනවා නම් මෙන්න මෙයාගේ ආන්න එහෙනම් අපි දන්නෝ මේ චතුරස්‍රයක කෝණ හතරේම එකතුව 360යි. එහෙනම් මේ කෝණ යුගල 180 නම් අනිවාර්යෙන් අනිත් කෝණ යුගලත් 180යි. එහෙනම් චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් නැත්නම් 180ක් වෙනවා නම් මේක වෘත්ත චතුරස්‍රයක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ ලක්ෂ 4 හරහා වෘත්තයක් ගමන් කරන්න ඕන. එහෙනම් අපිට පුළුවන් කියන්න DAB කෝණය ධන DCB කෝණය අංශක 180යි. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඒක නම් හෝ එහෙම නැත්නම් තවත් කෝණ යුගලයක් තියෙනවානේ. ඒ කෝණ යුගලය ආන්න 180ක් වෙනවා නම් ADC කෝණය ABC කෝණයට එකතු අංශක 180ක් වේ නම් එනම් මෙන්න මේක මෙහෙම වෙනවා නම් මේ තීන චතුරස්‍රය ABCD වෘත්ත චතුරස්‍රයක එහෙනම් විලෝමය ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ ප්‍රමේය විලෝමය මොකද්ද චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එය වෘත්ත චතුරස්‍රයක මේවා ඔබට භාවිත කරන්න අවස්ථාව වෙනවා ඔබට අවශ්‍ය වෙනවා විභාගෙදි ගැටලු දුන්නාම වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. අන්න එහෙනම් අපි ගාව ක්‍රමය තියෙනවා. චතුරස්‍රය අරගෙන සම්මුඛ කෝණ පරිපූරකයි කියලා මම පෙන්නනවා. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් බවමට පෙන්න ගන්න පුළුවන්. අන්න අවස්ථාව ඔබට ගන්න පුළුවන්. එතකොට දරුවනේ අපි කතා කරේ එතකොට මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන එකේ විලෝමය චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි වෘත්ත චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධව විවිධ සම්බන්ධතා එක සම්බන්ධතාවයක්නේ අපි මේ ප්‍රමේය සහ විලෝමය ලෙස කතා කරේ. විවිධ සම්බන්ධතා. දැන් ඔබට කිව්වා සිසිර සර් ඉස්සෙල්ලා කිව්වා නිර්මාණයක් කරලා බලන්න මේවා ඇත්තද කියලා බලන්න. ඒ වගේ මෙන්න මේ වගේ බලන්න මෙන්න මේ කියන කතාව වෘත්ත චතුරස්‍රය සාමාන්‍ය වෘත්ත චතුරස්‍රයක් තියෙනවා නම් මේ වෘත්ත චතුරස්‍රයේ ඕනෑම පාදයක් දික් කරාට පස්සේ හැදෙන කෝණයක් සම්බන්ධ කරන්න හදන්නේ. මොකද්ද කියන්නේ මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙයි. අපි රූපයක් ඇසුරු කරගමු. එතකොට හොඳින් පැහැදිලි වෙනවනේ. මෙන්න මේ ආකාරයට අපි කිමු ඔන්න වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් ඉස්සෙල්ලා පැහැදිලිව කිව්වා වෘත්තයේ පරිධිය මත එහෙම නැත්නම් වෘත්තය මත ශීර්ෂ හතරම පිහිටි චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය වුණ වෘත්ත චතුරස්‍රය. දැන් වෙනත් සම්බන්ධයක්නේ අපි කතාන්නේ ඕනෑම පාදයක් දික් කරමු. දැන් ඕනම පාදයක් දික් කරමු. මෙන්න පාදයක් දික් කරා. ඕගොල්ලන්ට පුළුවන් වෘත්තයක් හදින්න. කැමති ආකාරයේ චතුරස්‍රයක් හදින්න. ඇඳලා පාදයක් දික් කරන්න. පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ බාහිර කෝණය එළියෙන් එන කෝණය ඔන්න අපි A කියලා කියනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණය. සම්මුඛ කියන්නේ ඉදිරියෙන්නේ. එහෙනම් මෙන්න බලන්න බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය. හොයාගන්න හරිය ලේසි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඉතින් අපිට පුළුවන් දරුවනේ මම කියනවා මෙන්න බාහිර කෝණය දරුවනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ සමාන වේ.
එතකොට ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ඇත්ත වෙන්නේ නැහැ. ඇත්ත වෙන්න තියෝන්නේ. ඔබ නිර්මාණය කරන්න, කෝණමානය ගන්න, මැනලා බලන්න ඇත්තද කියලා විවිධ ප්‍රමාණයේ විවිධ වෘත්ති චතුරස්‍රය අඳිමින් මේ සිද්ධිය කරලා බලන්න. සිසිර සර් ඉස්සෙල්ලා ගානෙත් කිව්වා මේ ක්‍රියාකාරකම් කරනකොට තමයි මේ සම්බන්ධතාවය ඔබේ ඔළුවේ හොඳින් තැන්පත් වෙන්නේ. එතකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේව කරන්න. එතකොට මෙන්න මේ ආකාරයට අපිට තවත් සම්බන්ධයක් ඉස්සෙල්ලා සම්බන්ධය ආන්න සම්මුඛ කෝණ පරිපූර්ණයි. තව සම්බන්ධයක් අපි කතා කරා පාදයක් දික් කරාම එදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. අපි මේව භාවිත කරමු. මෙන්න මේ ආකාරයට. ඉතා ADE සමානයි ABC කියලා අපිට කියන්න පුළුවන් මේක අපි භාවිත කරමු මෙන්න මේ ආකාරයට. ඉතාම සරල ඕගොල්ලන්ට අගය සෙවීමේ ගැටලු ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් ගැටලු ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙනවා. මෙන්න බලන්න මේක කියනවා මට x හොයන්න. දැන් අපි බලනවා කවුද x කියලා කියන්නේ? මෙන්න මේ චතුරස්‍රයේ පාදයක් දික් කරාම ඇත්තේ බාහිර කෝණය. මොන චතුරස්‍රයේද? වෘත්ත චතුරස්‍රයේ. මොකද සම්බන්ධය? අභ්‍යන්තර සම්මුඛ කෝණයද? අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ආන්නේ නම් මෙන්න සම්බන්ධය ඍජුවම කියන්න පුළුවන්. එහෙනම් x සමානයි අංශක 120යි කියලා. එහෙනම් ඊටාම සරලව ඔබට මේව භාවිත කරන්න පුළුවන්. බලන්න දරුවනේ ඒ ආකාරයෙන්ම අපි තවත් ගැටලුවක් බලමු. දැන් ඔබට ගැටලුනේ. ගැටලු කිව්වහම මොකද? ඍජුවම ඔබ ඉගෙනගත් දේ භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් බලමු අපි. දැන් මෙන්න කියනවා මෙන්න x යගේ සොයන්න. කවුද x කියලා කියන්නේ? මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම ඇති බාහිර කෝණය. එයා කාටද සම්බන්ධ වෙන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණයට. මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙයා. දීලා නැහනේ. දීලා තියෙන වෙනාගයක්. එහෙනම් තවත් සම්බන්ධයක්. එහෙනම් මට අවශ්‍යයි මෙයා හොයාගන්න. දීලා තියෙන්නේ කවුද? 105යි. අන්න අපිට දිස් වෙනවා සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපීමෙන් හැදෙන අවශ්‍යතාවය තියෙන කෝණය සහ දී ඇති කෝණය අතර සම්බන්ධය මිත්‍ර කෝණ. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මේකේ අපිට ඒ අවස්ථාවට යන්න මේ බාහිර කෝණය x නම් ආන්න x මට මෙතෙන්ට ගන්න පුළුවන්. x අතර සම්බන්ධයක් හදන්න පුළුවන් මේ දෙන්නගේ එකතු අංශක 180යි. එහෙනම් මට කියන්න පුළුවන් එහෙනම් මේ ADC කෝණය සමාන වෙනවා x ට. ආන්න එහෙනම් මිත්‍ර කෝණවල එකතුව 180 නිසා x ධන 105 සමාන 180යි. එහෙනම් සමීකරණය විසඳමු. x සමානයි එහෙනම් 180න් 105 කඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 75යි. ඉතින් දරුවනේ මෙන්න මේ හරි සරල සම්බන්ධතා ඒ වුණාට මේ සරල සම්බන්ධතා සංකීර්ණ ගැටලු දක්වා අරගෙන යන්න පුළුවන්. අපි එහෙනම් මං ඉදිරිපත් කරපු විලෝමයක් සහ ප්‍රමේයක්. එහෙනම් විලෝමයක් සහ ප්‍රමේය මගේ ප්‍රමේය උනේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ සමාන වේ. සමහර වෙලාවට මේ ප්‍රමේයටත් විලෝමයක් තියෙන්න ඕන නේද? අපි සිසිර සර් එක්ක කතා කරමු. ඔව් දරුවනේ අපි මේ ඉගෙන ගන්න ප්‍රමේයන් ඔබට විෂය නිර්දේශය තුල ප්‍රමේයන් 42ක් නියමිතයි. මේ ප්‍රමේයන් 42ක් තුල ප්‍රමේයන් කිහිපයක්ම තියෙනවා විලෝම. සෑම ප්‍රමේයකටම විලෝමයක් නැහැ. සෑම ප්‍රමේයකම විලෝමයේ සත්‍ය නැහැ. නමුත් බොහෝ විට ප්‍රමේයට විලෝමයක් තියෙන එක සත්‍යයි. සමන්ස පැහැදිලි කරපු ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. අපි බලමු විලෝමයක් තියෙනවද ඒක සත්‍යද කියලා. බලන්න දැන් ඔබට දිස් වෙනවා දරුවනේ රූප සටහනේ. මෙන්න තියෙනවා ප්‍රමේය විලෝමයක් විදිහට. මොකද්ද තියෙන්නේ ප්‍රමේය? චතුරස්‍රයක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. බලන් දරුවනේ ඒකේ රූපික නිරූපණය. මෙන්න චතුරස්‍රයක්. මේක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. නිකන් චතුරස්‍රයක් ඇන්දා. මේ චතුරස්‍රය තුල මම කැමැති පාදයක් දික් කරනවා. ඔන්න මම DC පාදය E තෙක් දික් කරා. E තෙක් දික් කරා. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය, පිටින් තියෙන කෝණය, බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ. ඇතුලේ තියෙන ඉදිරියෙන් තියෙන කෝණයට. ඇතුලේ ඉදිරියෙන් අභ්‍යන්තර සම්මුඛ. ඇතුලේ තියෙන ඉදිරියෙන් තියෙන කෝණය වෙන්නේ BAD කෝණයට සමාන නම් මෙහෙම අඳින්න පුළුවන් නේ දරුවනේ අපිට. මේ ආකාරයට අපිට අඳින්න පුළුවන්, නිර්මාණයක් කරන්න පුළුවන්. දැන් අනිවාර්යයෙන්ම ABCD කියන මේ ලක්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා. ත්‍රිකෝණයක නම් ඕනෑම ත්‍රිකෝණයක ලක්ෂ 3 වෘත්තය මත පිහිටුවට ඕනෑම චතුරස්‍රයක ලක්ෂ 4ම වෘත්තයක් මත පිහිටන්නේ නැහැ.
ඒක වෙනවා දරුවනේ මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් මෙන්න මෙහෙම වෙනවා නම් ABCD චතුරස්‍රයේ BCE මෙන්න මේ බාහිර කෝණය BAD කෝණයට සමාන නම් ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මෙන්න මේ හතර හරහා වෘත්තයක් යනවා දරුවනේ. වෘත්තයක් යනවා බලන්න. මෙන්න මේ ලක්ෂ හතර හරහා වෘත්තයක් අපිට අඳින්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. අපි බලමු මේ ආශ්‍රිතව ගැටලු කිහිපයක් බලලා අපි සංකීර්ණ ගැටලු වලට පවා යනවා. සමන් සර් පැහැදිලි කරා මේ කුඩා සම්බන්ධතා හරහා අපිට ඊටාම සංකීර්ණ ගැටලු වලට යන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි ඔබට ඉදිරිපත් කරා අවස්ථා හතරක්. මේ අපි මේ දැන් ඉදිරිපත් කරන මේ ප්‍රමේය අපේ විෂය නිර්දේශය තුල ගොඩාක් ඉස්මතු කරලා තියන්නේ. නමුත් ඊටාම සත්‍ය ප්‍රමේයක්. අපි බලමු. අපි යනවා සංකීර්ණ ගැටලු වලට. දැන් පාඩමේ සාරාංශයක් විදිහට වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ අංශක 180යි පරිපූරක වේ. චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නම් ඒක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික්කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. චතුරස්‍රයක පාදයක් දික්කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් එය වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ දෙකයි චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වන ආකාර දෙකයි අපි ප්‍රමේයන් හතරක් කතා කරා. බලන්න දරුවනේ මම කතා කරන කාලය අතරතුර ඔබ සමහර විට මේ ගැටලුව දැන් ලියාගෙන ඇති. අපි එක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යමු. ඉස්සෙල්ලාම ගැටලුවේ විස්තරය කියවලා බලමු. ABCD යන වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. පිහිටීම් 4කි. AB විස්කම්භයක්. AB විස්කම්භයක් වන අතර ADC කෝණයේ අංශක 30කි. AC BD රේඛා DB රේඛා PHD ඡේදනය වේ. ඔච්චර තමයි තොරතුරු ටික. පළවෙනි ප්‍රශ්නේ අපි බලමු. අපි පළවෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නෙන් ප්‍රශ්නේ කතා කරමු. ඍජු කෝණයක් නම් කර හේතු දක්වන්න. ඍජු කෝණයක් නම් කර ඍජු කෝණයන් නම් කර හේතු දක්වන්න. ඍජු කෝණයන් උක් නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් ඇති. අපි බලමු. හේතු දක්වන්න. හේතු දක්වන්න කියලා ප්‍රශ්න පත්‍රය තුල තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ හේතු දක්වන්න ඕනේ. ඔබ ගැටලු හදනකොට නිවසේ සිට ඔබ ගැටලු හදනකොට හේතු දක්වන්න කිව්වේ නැතත් හේතුව පිළිබඳ හිතන්න. මොකද්ද මේකට හේතුව? එතකොට තමයි ජ්‍යාමිතිය ඔබට දැනෙන්න ගන්න දරුවනේ. බලමු. AB කියන්නේ විස්කම්භයක්. AB කියන්නේ විස්කම්භයක්. අපි ඉගෙනගෙන තිනවා විස්කම්භයක් කියන්නේ අර්ධ වෘත්තයක් පිහිටනවා. වෘත්තයකින් භාගයක්. අර්ධ වෘත්තයක පිහිටන කෝණ වලට කියනවා අපි අංශක 90යි අර්ධ වෘත්තයක පිහිටි කෝණ ඍජු කෝණ කියලා කියනවා. එහෙනම් දරුවනේ මොනවද වෙන්නේ? ADB විස්කම්භය AB විස්කම්භය විස්කම්භය මත ADB හෝ ACB අර්ධ වෘත්තයන් ඔන්න හේතුව අපි ලියනවා දරුවනේ අර්ධ වෘත්තයේ පිහිටි කෝණ අර්ධ වෘත්තයක පිහිටි කෝණ. ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි ඍජු කෝණ දෙකක් නම් කරා. අංශක 90 කෝණ දෙකක් නම් කරා. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක අංශක 90යි. අවශ්‍ය වෙලාවට අපි භාවිත කරනවා. අපේ දෙවෙනි ප්‍රශ්නය. BDC යගය අපිට හොයන්න කියන්නේ දරුවනේ මෙන්න මේ කෝණයේ අගය. මෙන්න මේ කෝණයේ අගය. මේ තියෙන මෙන්න මේ කෝණයේ අගය තමයි අපිට හොයන්න කියන්නේ. බලන්න. කොහොමද අපි හොයන්නේ? අපි බලමු. අපිට දීලා තියෙන තොරතුරු අපි සලකමු. මෙන්න මේ කෝණයේ අගය හොයන්න මම මෙන්න මේ සරල රේඛා පොඩ්ඩකට ඉවත් කරගත්තා. දැන් අපිට දීලා තියෙනවා දරුවනේ ADC කෝණය. මෙන්න මේ කෝණය අංශක 130යි කියලා අපිට දීලා තියෙනවා. මේ කෝණය අංශක 130යි. දැන් අපිට හොයන්න කියන්නේ BDC. ඒ වගේම අපි මේ දැන් හොයාගත්ත ප්‍රකාශ කරා ADB කියන්නේ අංශක 90යි කියලා. ADB කියන්නේ අංශක 90යි. එහෙනම් බලන්න මේ 130 කියන කෝණය හැදිලා තින්නේ අංශක 90 BDC කියන කෝණයනුයි නේද? මෙන්න මේ BDC කෝණය එකතු කිරීම අංශක 90 සමානයි අංශක 130යි. ඒ කියන්නේ දරුවනේ BDC කියන්නේ 130න් 90ක් අඩු කරන්න. අපිට ආකාර දෙකටම ලියන්න පුළුවන්. BDC එකතු කිරීම අංශක 90 සමාන 130යි. එහෙම නැත්නම් එකවරම BDC කියන්නේ 130න් අංශක 90ක් අඩු කරා. 130න් 90ක් අඩු කරාම අංශක 40යි. ඔන්න අපි BDC කෝණය හොයාගත්ත අංශක 40යි. දෙවැනි ප්‍රශ්නය. මේ ආකාරයට ව්‍යුහගත කරලා ප්‍රශ්න දෙනකොට සාමාන්‍යයෙන් පුතේ
පළවෙනි ප්‍රශ්නේ ඉතාම ලේසි, දෙවෙනි ප්‍රශ්නේ ටිකක් අමාරුයි, තුන්වෙනි ප්‍රශ්නේ තව ටිකක්, හතරවෙනි ප්‍රශ්නේ වෙනකොට හොඳටම සංකීර්ණයි. එහෙම තමයි සාමාන්‍ය ලක්ෂණය. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. මෙන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ. ABC කෝණය සොයා හේතු දක්වන්න. ABC මෙන්න මේ කෝණය හොයන්නලු. ABC. ඒ වුණාට මම එහෙම කිව්වට මේක නම් හරි ලේසි වගේ මෙන්න මෙහෙම දකින්නකොට. බලන්න දරුවනේ මම මේ දෙකක් සරල රේඛා දෙකක් ඉවත් කරා. ඔබට මෙහෙම හිතන්න පුළුවන්. වෙන තැනක ඇඳ ගන්න පුළුවන්. බලන්න මම ඉවත් කරන සරල රේඛා දෙක. දැන් බලන්න අපිට හොයන්න කියන්නේ ABC කෝණය. අපිට හොයන්න කියන්නේ දරුවනේ ABC කෝණය. දැන් අපි මේ වෙනකොට දන්නවා ADC කෝණය අංශක 130යි කියලා. මේ කෝණ දෙක සැලකුවම ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ABCD වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් දරුවනේ මේ කෝණ දෙකේ එකතු අංශක 180යි. 180න් අංශක 30ක් 130ක් අඩු කරාම අපිට ලැබෙනවා ABC අංශක 50යි කියලා. අංශක 50යි කියලා ලැබෙනවා. දැන් අපි දැන් ප්‍රශ්න 4න් 3කට උත්තර ලිව්වා. මේ තුනේම තිබ්බේ කෝණය සොයන්න, හේතු දක්වන්න, අගය සොයන්න, හේතු දක්වන්න, නම් කරන්න, හේතු දක්වන්න. බලන්න බව පෙන්වීමක්, සාධනය කිරීමක් අපි කතා කරනවා මේ ආශ්‍රිතව. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ හේතුව මෙන්න 4වෙනි ප්‍රශ්නේ සාධනය කිරීම. DA ඊතෙක් දික් කර ඇත. DA ඊතෙක් දික් කර ඇත. මෙයාව මෙහෙම දික් කරලා තිනවා. ඊතෙක් දික් කර ඇත. සාධනය කරන්න කියනවා ACB කෝණය එකතු කිරීම. ACB මෙන්න මේ කෝණය. මේක අංශක 90 අපි මේව දාමු. ACB කෝණය එකතු කිරීම. ADB කෝණය. ABD කෝණය. ABD කෝණය කියන්නේ මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙකේ එකතුව සමානයි කියලා පෙන්වන්නලු BAE මෙන්න මේ කෝණයට සමානයි කියලා බව සාධනය කරන්න. මෙන්න මේ කෝණ දෙකේ එකතුව ACB ABD කෝණ දෙකේ එකතුව BAE කෝණයට සමානයි කියලා පෙන්වන්නලු. දැන් දරුවනේ මේ වගේ අවස්ථාවකදී අපි ගාන ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා පොඩි සොයා ගැනීමක් කරන්න ඕනේ. මොනවද අපිට වෙන්න පුළුවන්? දැන් මේ අපි ඉගෙන ගත්ත තොරතුරු වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. පාදයක් දික් කරාම බාහිර කෝණයක් තියෙනවා. මෙහෙම ඇඳිලා තියෙන එකම කණ්ඩේ කෝණ තියෙනවා. අර්ධ වෘත්තයක් තියෙනවා. මේ ඔක්කොම කලවමේ අපිට අපේ ඉලක්කයට යන්න අවශ්‍ය කරන මේ තොරතුරු මේ සම්බන්ධතා මොනවද කියලා අපිට දැනෙන්න ඕනේ. අපි පොඩ්ඩ බලමු. ඔයා ජ්‍යාමිතිය ගණන් වලට පුරුදු වෙනකොට මමත් සමන් සර්ත් ඉදිරිපත් කරන මේ ක්‍රමය භාවිත කරන්න. බලන්න දරුවනේ මම මොකද්ද කරන්නේ කියලා මුලින්ම. ඔන්න බලන්න. මම සරල රේඛා දෙකක් ඉවත් කරා. දැන් ඔබට දිස් වෙනවා ඊටාම පැහැදිලිව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි දැන් ඔබට පැහැදිලි කරා. එතකොට දරුවනේ අපි ඒ බව ලියනවා. ඔන්න අපි ඒ බව ලියනවා BAE කෝණය. BAE කෝණය. මෙහෙම ගන්නත් තව හේතුවක් මම කියන්න. මෙතන තියෙනවා BAE කෝණය. සාධනය කළ යුත්තේ තියෙනවා BAE කෝණය. සමානයි BCD කෝණය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වන නිසා. අපි හේතුව ලිව්වා. ඔබට මේම කෙටියෙන් ලියන්නත් පුළුවන්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියලා ලියන්නත් පුළුවන්. මම සම්පූර්ණ විස්තරයම ලියලා තිනවා. දැන් මොකද වෙන්නේ දරුවනේ? උන දැන් අපි එක සම්බන්ධතාවයක් දැක්කා. බලමු අපි සම්පූර්ණ රූප සටහන. ඔන්න දැන් මේ කෝණ දෙක ඉවත් කරා. බලමු අපි සම්පූර්ණ BAE අපිට BAE කියන කෝණය ඔප්පු කිරීම සඳහා තියෙන කෝණයක්. අපි එයාව තියාගෙන BCD අපි පොඩක් නැවත රූප සටහන බලමු. BCD කියන්නේ දරුවනේ මොකද්ද? BCD කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ සම්පූර්ණ කෝණය BCD කියන්නේ. ඒ කෝණය හැදිලා තියෙනවා කෝණ දෙකකින්. කෝණ දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. ACD තියෙනවා ACB තියෙනවා. අන්න දරුවනේ මෙතනත් ACB තියෙනවා. අපි ඒ බව ලියනවා. ඒ බව ලියනවා. BCD වෙනුවට ලියනවා. ඔන්න අපි ලියනවා BCD වෙනුවට අපි ලියනවා දරුවනේ ACB එකතු කිරීම. ACB එකතු කිරීම ACD මේ කෝණ දෙකේ එකතුව. ඊටාම පැහැදිලි. ඒක රූප සටහන දිහා බැලුවේ. ඒකට කිසි සම්බන්ධතාවයක් නැහැ. රූප සටහන දිහා බැලුවම පේනවා. දැන් බලමු
ඔප්පු කරන්න තියෙන එක දිහා බලන්න. ඔප්පු කරන්න තියෙන එක දිහා බලන්න දරුවනේ. BAE තියෙනවා BAE තියෙනවා. ඒක හරි. BAE තියෙනවා. එතකොට ACB තියෙනවා ACB තියෙනවා. ACB තියෙනවා ACB තියෙනවා. ඒකත් හරි. දැන් ABD සහ ACD අතර සම්බන්ධයක් හොයාගත්තොත් අනිවාර්යෙන් දැන් ඇත්තම කතා කරොත් මේක සමාන වෙන්න ඕනේ. වෙන්න ඕනි කිව්වට බෑ. ඔයා බලන්න වෙනවද කියලා. මොකද්ද දැන් අපි මේ කොටු කරලා තියෙන කෝණ දෙක? ABD ABD අනිත් එක ACD ACD මෙන්න මේ කෝණ දෙක සමානද බලන්න දරුවනේ. බලමු අපි. ඔන්න බලන්න. ඔන්න අපි ලියනවා B තවද ඔන්න මං ගත්ත ACD ACD හොඳට බලන්න දරුවනේ ඔබ ඉගෙන ගන්නාලද ප්‍රමේයක් මෙතන භාවිත කළ හැක. ACD මෙන්න එකම ඛණ්ඩයේ කෝණ මම මේ මගේ ඇඟිල්ල යන විදිය බලන්න. එකම ඛණ්ඩයේ කෝණ මේ තියෙන්නේ දරුවනේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ACD සමානයි ABD එකම ඛණ්ඩයේ කෝණ. දැන් මොකද කරන්නේ? දැන් ඉවරයි. ACD වෙනුවට ABD යොදනවා. ACD වෙනුවට මේ ACD වෙනුවට ABD යොදනවා. BAE සමානයි. එම නිසා BAE සමානයි. මෙන්න ACB එකතු කිරීම ACD වෙනුවට ABD යොදනවා. ප්‍රත්‍යක්ෂ අවිවාදයෙන් පිළිගත යුතු සත්‍ය. හරිද? මන් දැන් මේ ඉදිරිපත් කරපු හතරවෙනි කොටස ඇත්තටම සංකීර්ණයි. හැබැයි ඔබට මං හිතන්න පුරුදු කරා මෙන්න මෙහෙම කරන්න මෙහෙම හිතන්න. දැන් දරුවනේ අපි මේ කතා කරන ලද ප්‍රමේයන් හතර තුර සංකීර්ණ අවස්ථාවකට ගියානේ. අපි සූදානම් වෙන්නේ පසුගිය විභාග ගැටලුවක් සාකච්ඡා කරන්න සමන් සර්ත් එක්ක. ඔව් සමන් සර්. ඔව් සිසිර සර්. දැන් අපේ දරුවන්ට අර අපි ප්‍රමේයන් ඉදිරිපත් කරලා ඒ ප්‍රමේයන් සියලු ප්‍රමේයන් දැන් මේ වෙයිදී දැන් අපිට දිස්සෙන්නේ නැති සිසිර සර් ඉදිරිපත් කරපු ගැටලුව තුල වෘත්ත ජ්‍යාමිතිය විතරක් නෙවෙයි සරල රේඛී ජ්‍යාමිතිය සම්බන්ධතාව පවා ඔබ භාවිත කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේව භාවිත කරලා මේ සංකීර්ණ ගැටලු කිව්වට ඒ සංකීර්ණ බව නැති කරගන්න උපක්‍රමයක් සිසිර සර් කියලා දුන්නා. වෙන් කරලා ඇඳලා ගන්න. එහෙම නැත්නම් සමහරවට වහලා හිතන්න පුළුවන්. ඒවා වෙන් කරගත්තාම ආයි අර සුපුරුදු ආකාරයේ කුඩා ප්‍රමේයන් බවට ආපහුපත් කරගන්න පුළුවන්. අපි බලමු විභාග ගැටලුවක් 2012 ඔබෙන් මෙන්න මේ ආකාරයේ ගැටලුවක් අහලා තිනවා. බලන්න දරුවනේ ඔබට දිස්සෙන ගැටලුව. මේ ගැටලුවේ බලන්න රූපයක් දීලා තියෙනවා. මේවා අපි කියනවා ටිකක් සංකීර්ණයි කියලා. ඔය සංකීර්ණයි කියලා කියන්නේ පුතේ මේකෙදි ඔබට භාවිත කළ හැකි ප්‍රමේයන් සියල්ලක් තියෙනවා. සරලයි කියලා කියන්නේ අපි එක ප්‍රමේයයක් එකවරකට අහනවා නම් අපි කියන සරල අවස්ථාවක්. නමුත් මෙතෙන්දි ප්‍රමේයන් කීපයක් එකවර අහනවා. එතකොට එහෙම අහන්න අර රේඛා ටිකක් වැඩියෙන් තියෙන අන්න ඒ ආකාරයේ රූපයකුත් ඔබට ඉදිරිපත් කරනවා. දැක්කහම හිතෙනවා අමාරුයි වගේ. නේ අමාරු නෑ. ඒ වෙයි තියෙන කොටස් වෙන්වෙන්ව සැලකුවාම අන්න හරි පහසුවෙන් මේවට උත්තර දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දැන් ඔබට දීලා තියෙන දත්ත ප්‍රයෝගී කරගන්න අවශ්‍යයි. දැන් මෙතෙන්දී කොටස් වශයෙන් අපෙන් අහනකොට ගැටලුව අහනකොට ආන්නේ කොටස් වලදී අපි ඒකට කියනවා ව්‍යුහගත කරනවායි කියලා ගැටලුවක් ව්‍යුහගත කරනකොට අන්න දී ඇති දත්ත සහ අර ඒ ගැටලුව ලබා ගන්නා ප්‍රතිඵල දත්ත ලෙස සලකමින් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අන්න පිළිවෙලින් තමයි අපි උත්තර ලියන්න ඕන. හරි. අපි බලමු දරුවනේ මෙතෙන්ද රූපයේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයේ දැන් මතක් වෙන්න ඕන වෘත්ත චතුරස්‍රයේ ලක්ෂණ මොනවද? ප්‍රමේයන් මොනවද මතක් වෙන්න ඕන? P හා Q යනු පිළිවෙලින් AB හා AD මත AP සමානයි CD අන්න AP සමානයි CD මේ බලන්න AP සමානයි CD අපි සංකේත දාලා තියෙන සමාන බව අපිට නිතරම මේ රූපය කියවන්න බෑ මේ විස්තරය කියවන්න බෑ රූපය තමයි අපිට වැදගත් වෙන්නේ එහෙනම් දීපු විස්තරය අපි රූපයට ගිරහැලා තිනවා එතකොට AQ සමානයි BC AQ BC ට සමාන බව දක්වලා තිනවා වන පරිදි ලක්ෂයේ M යනු AC හා PQ රේඛාවල ඡේදන ලක්ෂ වේ ආන්න එහෙනම් දීපු විස්තරේ අපි රූපයේ දක්ුණු කරගත්ත දී ඇති රූපය තුල දැන් රූපයත් එක්ක තමයි අපි ගනුදෙනුව කරන්න තියෙන්නේ. අපි බලමු අපිට ඉස්සෙල්ලම මොකක්ද අහන්නේ. අපිට අහනවා රූපය පිටපත් කරගෙන අන්න BC සමානයි AT වන පරිදි දික්කල DA මත T ලකුණු කරන්න. ඊටම වැදගත් දෙයක් තමයි දරුවනේ දික්කල DA මත දික්කල DA දික්කල AD කිව්වනම් A වල ඉඳලා D පැත්තට
දික් කළ DA කිව්වනම් D වල ඉඳලා A පැත්තට ආන්න T ලකුණු කරන්නලු DA දික් කරන්න. එහෙනම් DA දික් කරා. කොහොමද T ලකුණු කරන්නේ? ආන්න එතකොට BC සමානයි AT වන පරිදි BC පාදයේ දිග AT පාදයට එන පරිදි ආන්න එහෙනම් අපි ඒක සලකුණු කරමු මේන්න මේ සංකේතයෙන්ම ඉදිරියේදී අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් ඔන්න පළවෙනි කොටසේ කිව්ව දේ අපි කරා. ඊටාම පැහැදිලිව DA දික් කරා. BC ට සමාරව කොටසක් අරගෙන අපි T ලකුණු කරා. ඊට පස්සේ අපිට කියනවා දෙවෙනි කොටස ATP ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණය අංග සමයි කියලා කියන්න. ඉතින් අපි බලමු දරුවනේ කවුද ත්‍රිකෝණ දෙක? ATP. බලන්න ATP ත්‍රිකෝණය BCD ත්‍රිකෝණය මෙන්න තියෙනවා. අපි බලමු මේ ත්‍රිකෝණ දෙකේ බලන්න. දැන් මෙන්න ත්‍රිකෝණ දෙක ඔබට දිස්සෙනවා. ATP ත්‍රිකෝණයයි ආන්න BCD ත්‍රිකෝණයයි. ඔන්න උපක්‍රම බලන්න. ඔබට පුළුවන් ඉස්සෙල්ලා අපි එක උපක්‍රමයක් ඉදිරිපත් කරා. අපි කොටසක් ඉවත් කරලා ඕන කොටස තනි කරගත්තා. අපිට පැහැදිලිව පෙවුණා. මෙන්න බලන්න තවත් උපක්‍රමය. අපි මේ කොටස් දෙක ටිකක් පාට කරගන්න. ඔබට පුළුවන් පාට පැන්සලක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැන්සලින් අපිට පුළුවන් ඒක සඳහන් කරන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් පාට කරගෙන වෙන් කරගන්න පුළුවන් චුට්ටක්. එහෙනම් අපිට මෙන්න මේකේ අපි පැහැදිලිව බලනවා මොනවද දැන් අංග සමය කිව්ව ගමන් මතක් වෙනවා අපි දරුවන්ට පාකෝපා කෝකෝපා කර්ණපා මතක් වෙන්න ඕන. දැන් බලනවා මේකේ තියෙන සම්බන්ධතා. ඔන්න මේ පාදය මේ පාදයට සමාන බව දැනටම පේන්න තියෙනවා. මේ පාදය මේ පාදයට සමාන බව දැනටම පේන්න තියෙනවා. ඉතුරු පාදය ගැන සඳහන් නැහැ නේ. එහෙනම් පාපා වලට යන්න බෑ. පාද දෙකක් සමානයි නම් දැන් අපේ දරුවන්ට අක් ගාලා මතක් වෙනවා. පාකෝපා කෝණය නිකම්ම කෝණය නෙමෙයි අන්තර්ගත කෝණය වෙන්න ඕන. බලමු මෙන්න මෙතෙන්දී අන්තර්ගත වෙන කෝණය කවුද? මේ පාද දෙක මැද්දේ තියෙන කෝණය. දැන් බලන්න මේ කොටසත් ඉවත් කරගත්තා අපි. ඉවත් කරගෙන මෙන්න මේ මැද්දේ තියෙන කෝණය බලන්න දරුවනේ එතකොට අපිට පේනවා මෙන්න මේ කෝණය සහ මේ කෝණය සමාන වුණා නම් හරි. උනා නම් හරි කියලා කියනකොට බලනකොට අපේ දරුවන්ට පේන්න ඕන. ආන්න මේකේ අපිට මෙතනින් එහාට බලන්න මෙන්න මේ ත්‍රිකෝණවල ඔබට දිස් වෙනවා AP සමානයි CDC අපිට කියන්න පුළුවන් දත්තය දීලා තිනවා. ඒ වගේම AT සමානයි BC දත්තය ආන්න දරුවනේ මේ තීන වෘත්ත චතුරස්‍රය බලන්න මෙන්න මෙතන ඔබට බලන්න මෙන්න මේ කෝණය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ කෝණය. කෝණ දෙක දිහා ඔබ හොඳින් බැලුවොත් ඔබට දිස් වෙනවා වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. පාදයක් දික් කරාම හැදිච්ච බාහිර කෝණය මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණය අපි භාවිත කරපු ප්‍රමේය තියෙන්නේ. එහෙනම් අපිට අපි දන්නවා මෙන්න මේ ආකාරයට මේ කොටස් ටික ඉවත් කරාට පස්සේ ඔබට හොඳින් දිස් වෙනවා මෙන්න වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙයි. හරි කෝණෙත් සමාන නම් අපිට පාකෝප අවස්ථාවට පහසුවෙන් යන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් TAP කෝණය සමානයි DCB කෝණය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් M නිසා අන්න අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පාකෝප අවස්ථාව යටතේ. එහෙනම් අපේ දරුවන්ට දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කරේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්නේ. ඊළඟට කියනවා අපිට කියන දරුවනේ මෙහෙම තුන්වෙනි එක ATP කෝණය සමානයි CAD කෝණය බව. ATP කෝණය බලමු අපි. මෙන්න එතකොට ATP කෝණය මෙන්න තියෙනවා ATP කෝණය. ඊට පස්සේ කවුද CAD කෝණය කියන්නේ? මෙන්න මේ කෝණය. දැන් මේ කෝණ දෙක සමානයි කියන්නනේ කියන්නේ. කෝණ දෙකක් සමානයි කියලා කියන්නේ කොහොමද? එකපාරටම සමාන කෝණ දෙකක් ඔබට දෙන්නේ නැහෙනි විභාගේ සමානයි කියන්න. ඔතන අතරමැදියෙක් ඉන්න ඕන. එහෙනම් තව කවුරු හරි හරහා යන්න ඕන. එතකොට මේ කෝණ දෙක එකවර සමාන වෙන්නේ නැහැ. අපි බලමු දැන් මම කිව්වනේ දී ඇති දත්ත සහ මීට ඉස්සෙල්ලා කොටස් වලදී ලබාගත් ප්‍රතිඵල දත්ත බවට පත් කරන්න පුළුවන් දැන් අපිට. එහෙනම් අපිට පුළුවන් දරුවනේ මේ කෝණය මේ කෝණයට සමානයි කියන්න මේ කෝණයට සම්බන්ධකම් කියන වෙන කෝණයක් හෝ මේ කෝණයට සම්බන්ධකම් කියන වෙන කෝණයක් හොයන්න පුළුවන්. එහෙනම් අපිට ඔබට දිස් වෙන්න ඕනේ. දැන් ඒ සඳහා අපි ඔබ මීට ඉස්සෙල්ලා කරානේ. මේ දෙන අංග සම කරගත්තනේ. අංග සම කරගත්තේ වේ ප්‍රතිඵල තියෙන්න පුළුවන්. මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයට අංග සම කරගත්තා. අංග සම ත්‍රිකෝණ අනුරූපාංගත් සමාන වෙනවනේ. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මේක මෙන්න මේ ආකාරයට බලන්න මෙන්න මේ කොටස් ටික ඉවත් කරාට පස්සේ ඔන්න බලන්න දරුවනේ ඔබට දිස් වෙනවා මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක කවුද? මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය අංග සම කරා.
එහෙනම් මේ ත්‍රිකෝණයේ මේ ඉරි දෙකක් ගහපු පාදයේ ඉස්සරහා තියෙන කෝණය මේ ත්‍රිකෝණයේ ඉරි දෙකක් ගහපු පාදයේ අන්න අනුරූපාංගය. එහෙනම් මේ අංග සමත්‍රිකෝණ දෙකේ මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ATP කෝණය සමානයි DBC කෝණය. අංග සමත්‍රිකෝණ වල අනුරූපාංග. ඒ වගේම බලන්න දරුවනේ එතකොට මෙන්න ආපෞසරයක් අපි රූපෙට යමු. රූපෙට ගිහිල්ලා බැලුවොත් ඔබට දිස් වෙනවා මේන්න මේ ආකාරයට බලන්න. දැන් තවත් අපි කියනවා නම් මේන්න බලන්න එතකොට ඔබට දිස් වෙනවා මෙන්න මෙතෙන්දී මේන්න මේ කෝණය දැන් මට අවශ්‍ය මේ කෝණයට යන්න. එහෙනම් මේ කෝණය සහ මේ කෝණය බලන්න ඔබට දිස් වෙන කෝණ දෙක අන්න එකම ඛණ්ඩයේ කෝණ වලින් සමාන වෙනවා. අන්න සම්බන්ධ කරගන්නේ මෙයත් එක්ක අපි අන්න මට ලියන්න පුළුවන්. එහෙනම් CAD කෝණය සමානයි DBC කෝණය එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් දැන් දෙකේම දකුණු පස බලන්න DBC. එහෙනම් දකුණු පස සමානයි නම් වම් පස සමාන වෙන්න ඕන. එම නිසා ATP සමානයි CAD අන්න ප්‍රත්‍යක්ෂ. එහෙනම් අපිට කිව්වේ ATP කෝණය සමානයි CAD කෝණය බව පෙන්වන්න. එහෙනම් තුන්වෙනි කොටස අපි යනවා හතරවෙනි කොටසට. හතරවෙනි කොටස PQT ත්‍රිකෝණය සැලකීමෙන් PM සමානයි MQ බව. PM සමානයි MQ බව. දැන් බලන්න දරුවනේ අපිට දැන් ටිකෙන් ටික මේක සංකීර්ණ වෙනව විතරක් නෙවෙයි. අපි සොයාගත දේවල් ප්‍රතිඵල භාවිත කරන්නත් ඔබ උත්සාහ කරන්න ඕන. එහෙනම් බලමු කවුද PM සමානයි MQ. බලන්න දරුවනේ මෙතන QA සමානයි CB. දැන් QA සමානයි CB කියලා අපි මෙතන හොයාගත්තා. ඒක අපිට දීලම තියෙනවා දත්තය. ඒ වගේම බලන්න මෙන්න AT සමානයි CB. AT සමාන වෙනවා CB. අපි නිර්මාණය කරේ අපිට පළවෙනි කොටසේ කිව්වේ එහෙමනේ. AT අඳින්න කිව්වේ මේකත් එක. එහෙනම් අපිට දත්තය එහෙනම් CBට මෙන්න මේ CB දකුණු පැත්ත සමානයි QA සමානයි AT. QA සමානයි AT. ආන්න මේ කොටස සමානයි. දැන් බලන්න ඔබට මේ මොකද මෙතනින් දිස් වෙන්නේ මොනවද කියලා. දැන් අපිට කියන්න පුළුවන් QAC කෝණය ATP කෝණයට සමානයි කියලා අපි ඉදිරිපත් කරා. ඒ දෙන්න සමාන වෙනවා නම් මොකද වෙන්නේ? ඒ දෙන්න සමාන වෙනවා නම් දරුවනේ මේන්න මේ බලන්න මේ කෝණ දෙක සමාන වෙනවා නම් මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන. ආන්න එම නිසා AM සමාන්තරයි TP. දැන් අපේ දරුවන්ට මතක් වෙන්න ඕන ත්‍රිකෝණයක් තියෙනවා. එක පාදයක මධ්‍ය ලක්ෂය තියෙනවා. ඒ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මෙන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. එහෙනම් අපේ දවස් දොන්න මතක වෙනවනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වන සරල රේඛාව ඉදිරි පාදයේ සමච්ඡේදනය කරයි. අවශ්‍යතාවය ඒක තමයි. ආන්න මට ලියන්න පුළුවන් එහෙනම් එම නිසා PM සමානයි MQ මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. එහෙනම් බලන්න අපි ප්‍රමේයන් කීයක් මෙතන සංවිධානය කරගත්තද කියලා. ඒ වගේම දරුවනේ මේ වගේ ගැටලු ඉදිරිපත් කරනකොට ඕගලන්ට ඒ සරල රේඛා ජ්‍යාමිතිය සහ වෘත්ත ජ්‍යාමිතිය තුලින් සියලු ප්‍රමේයන් ඔබට භාවිත කරගීමේ හැකියාව තියෙනවා. අද දවසේ අපි ඉදිරිපත් කරපු ප්‍රමේයනුත් අපි මෙතෙන්දී භාවිත කිරීමක් කරා. ඔව් සිසිර සර්. ඔව් දරුවනේ අද වැඩසටහන තුල අපි ඔබත් එක්ක සාකච්ඡා කරා වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් හතරක්. ඉතාම වැදගත්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ වෘත්ත චතුරස්‍රයක ලක්ෂණය. චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. ඒ වගේම කතා කරා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණයට සමාන වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. මේ ආකාරයට අපි ඔබත් එක්ක ප්‍රමේයන් හතරක් කතා කරා. වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ඔබට අපි සාකච්ඡා කරන්න තව ඉතිරි වෙලා තියෙන්නේ හතරයි. එහෙමනම් දරුවනේ මේ අපි ඉදිරිපත් කරන ලද ප්‍රමේයන් හතර ඇසුරෙන් මේ කරන ලද ගැටලු විභාග ගැටලුවක් දක්වා අපි ඔබව පාඩම තුල එකගෙන ගියා. එහෙනම් මේ දැනුම මේ හැකියාව ලබාගෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී වෘත්ත චතුරස්‍ර වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතික ගැටලුවට ඉතා හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඉදිරි වැඩසටහනක ස්පර්ශක සම්බන්ධ ප්‍රමේයන් වෘත්ත ප්‍රමේයන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.